රයිට් ගිය සතියේ අපි ගිය සතිය කියන්නේ ගිය බදාදා අපි කතා බහ කරා අවුට්පුට් එක ෆෝමැට් කරගන්නේ කොහොමද කියන එක ගැන. රයිට් ඒක කතා බහ කරලා ඉවර කරා මට මතක විදිහට. අද අපිට ස්ටාර්ට් කරන්න තියෙන්නේ control structures වලින්. රයිට් the control structures කියලා කියන්නේ කොහොමද if එකක් එහෙමත් නැත්නම් සිලෙක්ෂන් එකක් සහ ඉටරේෂන් එකක් හැන්ඩල් කරගන්න කියන එක. රයිට් දැන් අපි මේ වෙනකොට සූඩෝ කෝඩ් වලින් සහ ෆ්ලෝ චාර්ට් වලින් කතා බහ කරලා තියෙනවා කොහොමද සිලෙක්ෂන් එකක් සහ ඉටරේෂන් එකක් හැන්ඩල් කරගන්න කියන එක. එතකොට A කියන සූඩෝ කෝඩ් එකක් ෆ්ලෝ චාර්ට් එකක් කොහොමද Python වලට කන්වර්ට් කරගන්න කියන එක තමයි උතෙන්දී කතා කරන්නේ. ඒත් ඔයගලන්ට තේරෙයි මේකෙදී සූඩෝ කෝඩ් එකයි Python කෝඩ් එකයි අතර බොහොම පොඩි වෙනස්කමක් තියෙන කියන එක. රයිට් ඒක නිසා ඒක හරියට ෆලෝ අප් කරන්න. ඒතර අපි අපේ උදාහරණ වලට අදාළව තියෙන කියන්නේ අපි කියපු ප්‍රෝග්‍රෑම්ස් ටිකට අදාළව තියෙන ප්‍රෝග්‍රෑම්ස් ටිකත් අද කෝඩ් කරනවා සහ ඔයගොල්ලෝ මුලින් ඔයගොල්ලෝ ලියන්න ඕනේ. ඊට පස්සේ මම කෝඩ් කරලා පෙන්නන්නම් කොහොමද වෙන්නේ කියන එක ගැන. හරි එතකොට මුලින් තියෙන සීක්වන්ස් අනුක්‍රමය ගැන මේ අනුක්‍රමයක් කියන එක විශේෂයෙන් හඳුනගන්න දෙයක් නැහැ. එකකට පස්සේ එකක් සිද්ධ වෙන ක්‍රියාවලිය. ඒකට දැන් අනුක්‍රමයට අදාළව තියෙන ප්‍රෝග්‍රෑම්ස් දෙක අපි ලිව්වා. ඉන්පුට්ස් දෙකක් ගන්න විදිහ ගැන අපි කතා කරලා ඒ දෙක එකතු කරලා ටෝටල් එක පෙන්නුවා. ඊට පස්සේ ඉන්පුට්ස් තුනක් අරගෙන එකතු කරලා ඇවරේජ් එක පෙන්නුවා. ඔය කියන ප්‍රෝග්‍රෑම්ස් දෙක අපි කරා. රයිට් ඊළඟට අපි තුන්වෙනි ප්‍රෝග්‍රෑම් එක විදිහට තිබ්බේ if එකක් සම්බන්ධයෙන් ඒ කියන්නේ සිලෙක්ෂන් එකක් සම්බන්ධයෙන්. right selection එකේදී Python if statement එක වැඩ කරන්නේ මෙන්න මේ විදිහට. right මෙතනදී හොඳට මතක තියාගන්න මේ එක කොටසක්වත් මිස් කරගන්න එපා if statement එකේ. මොකද අපි සාමාන්‍යයෙන් මේ if statement එකක් ඊළඟට while statement එකක් ඊළඟට function එකක් වගේ දේවල් වලට අපි කියනවා compound statement එකක් කියලා. right Python වල compound statement එකක් කියලා කියන්නේ keyword එකකින් පටන් අරගෙන colon එකකින් ඉවර වෙන statement එක. දැන් ඔයගොල්ලන්ට මේකේ syntax බලනකොට පේනවා ඇති මෙතන if එකකින් පටන් අරගෙන තියෙනවා අවසානයේ colon එකක් තියෙනවා. ඒ colon එක අනිවාර්යයි. මොකද colon එකෙන් කියනවා මෙයා compound statement එකක්. colon එක දාලා අපි enter key එක press කරපු ගමන් අපේ IDL එකේ ඊළඟ statement එක indent වෙලා පටන් ගන්නවා. පොඩ්ඩක් ඉස්සරහට ඇවිල්ලා පටන් ගන්න. right මොකද colon එක දාපු ගමන් Python ideally එක consider කරනවා මෙතනින් පහළට ලියන්න හදන්නේ මේ උඩ කියලා තියෙන compound statement එකට අදාළ ටිකක් කියලා. right එතකොට අපිට if එකට අදාළව තියෙන statements ටික ඒ විදිහට indent කරලා ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ if එකට අදාළ නැති ටික back indent කරලා ලියා ගන්න පුළුවන්. right එතකොට මෙතනදී සරල ප්‍රෝග්‍රෑම් එකක් ගැන කතා කරලා තියෙනවා. නම්බර් එකක් පොසිටිව් නම් ඒකට ගැලපෙන අවුට්පුට් එකක් දෙන විදිහ කියන කෝඩ් එකක් ගන්න කියලා. එතකොට අර අපි කතා කරපු if වල පළවෙනි අවස්ථාව right true පැත්තෙන් එනකොට යම් කිසි දෙයක් තියෙනවා false පැත්තේ මුකුත් නැහැ. එතකොට මෙතනදී මේකල කරලා තියෙන්නේ නම්බර් එකක් ඉන්පුට් කරගෙන තියෙනවා. ඒක int එකක් බවට පරිවර්තනය කරගෙන තියෙනවා. ඒක නම් එකට assign කරලා තියෙනවා. right ඊළඟට ඊළඟ ස්ටේට්මන්ට් එකේ ඒගොල්ලෝ බලලා තිනවා if නම් කියන variable එක විශාලද බිඳුවට වඩා. right එතකොට ඒකට පස්සේ colon එක තියලා තියෙනවා. right ඒක yes නම් මෙතන මේගොල්ලෝ දාලා තියෙනවා නම් කියන variable එකට අදාළ අගය print කරන්න කමාවක් මේ කියන string එකත් එක්ක. right එතකොට ඒක හොඳට බලන්න indent වෙලා තියෙන්නේ. right ඊට පස්සේ මේ print statement එක තියෙන්නේ indent වෙලා නෙවෙයි. ඒක තියෙන්නේ if එක කෙලින්. ඒතර if එක කෙලින් තියනවා කියලා කියන්නේ if එකට අදාළ නැහැ කියන එක. right
මම මේක රන් කරොත් ඔයගලන්ට right මම මේව රන් කරනවා okay copy paste කරනකොට එන ගැටලු මේවා right එතකොට number එකක් request කරනවා right එතකොට මේක positive ද negative ද කියලා මේගොල්ලෝ බලන්නේ 10 කියලා දුන්නම print වෙන්න ඕනේ this is positive number කියලා එතකොට 10 is positive number අපි enter කරන value number එක මෙතන print වෙනවා 10 is a positive number ඊළඟට this is always printed කියන එක print වෙනවා ඒ කියන්නේ if එක ඇතුලේ තියෙන එකනත් print වෙනවා හේතුව condition එක true වීම if එකට එළියෙන් තියෙන එක කොහොමත් print වෙනවා මොකද if එක ඇතුලේ තියෙන කෙනා තමයි print වීම නොවීම කියන තැන ඉන්නේ right මම ආයෙසරක් මෙයාව run කරලා ඍණාගයක් දුන්නොත් ඍණ 10 කියලා දුන්නොත් දීලා enter කරොත් this is always printed කියන එක විතරයි ඔයගලන්ට output එකේ දකින්න හම්බෙන්නේ right හේතුව if එක ඇතුළට enter වෙන්නේ නැහැ right ඒක නිසා if එකේ structure එක හොඳට මතක තියාගන්න if කියන keyword එක number එක විශාලයි බිඳුව කියන කියන්නේ එතනදී condition එක ඊළඟට colon එක right ඒතර මේ condition එකට ඔයගලන්ට comparison operators තමයි පාවිච්චි කරන්න තියෙන්නේ right larger than less than or equal larger than or equal not equal අනිත් එක equal ද ඒ කියන්නේ සමාන ද කියලා බලනකොට හොඳට මතක තියාගන්න comparison operator එක වෙන්නේ සමාන ලකුණු දෙකක් right එක සමාන ලකුණක් දාන්න එපා එක සමාන ලකුණකින් Python වල තියෙන assignment operator එක. මෙතන තියෙන assignment operator එක. එතනදි වෙන්නේ assign වෙන එක. right සමාන ද කියලා බලන comparison operator එකේ තියෙන සමාන ලකුණු දෙකක්. right ඒතර බිඳුව number එක බිඳුවට සමාන ද කියලා බලන්න ඕන නම් අපි ගන්න ඕනේ num equal 0. right හරි එතකොට ඕකට අදාළව අපිට පුළුවන් අපේ programs වල ඊළඟ program එක code කරගන්න නේද? ඔයගොල්ලෝ ටක් ගාලා ඒකේ Python code එක ලියලා එවන්න බලන්න. තුන්වෙනි program එකේ එක උදාහරණයක් මගේ ඇත්තේ. ඒක දැන් ඔයගොල්ලන්ට code කරන්න පුළුවන්. මම මෙතනින් උදාහරණ පෙන්නුවන්නේ. right විනාඩි දෙකක් කරන් ටක් ගාලා ලියලා එවන්න මම ඒක code කරනවා තව ටිකකින් මෙතන.
right. ළමයි මේක ලියනකොට ඔයගොල්ලෝ ගැටලුකාරී තැනකට එනවා. එල්ස් එක ගැන කතා කරන්න ඕනේ. සෝරි. මට ඔළුවේ තිබුණේ මේක එකකුත් එක්ක තියෙන එක. right ඉන්න. මම එල්ස් එක ගැනත් ඔයගලන්ට පෙන්නලා ඉන්නවා. right. මෙතන if else statement එක. right. if else statement එකේදී ඔගොල්ලෝ if keyword එකෙන් පටන් ගන්නවා. ඔයගලන්ගේ condition එක නැත්තම් test expression එක දෙනවා. colon එක තියෙනවා. එයාට අයිති ටික indent කරලා ලියනවා. else එක ලියනකොට else එක ලියවෙන්න ඕනේ if එක කෙලින්. කියන්නේ else එක කියලා කියන්නේ වෙනම block එකක්. right. else එකේ අවසානයටත් colon එකක් තියෙනවා. ඊට පස්සේ indent වෙලා එයාට අදාළ කෝඩ් එක එතන ලියවෙන්න ඕනේ. right. අපි උදාහරණ විදියට දීලා තියෙන්නේ number එකක් input කරලා බිඳුවට වඩා වැඩි නම් positive or 0 කියලා බිඳුවට වැඩි හෝ සමාන නම් positive or 0 කියලා print කරන්නත් එහෙම නෙවෙයි නම් negative කියලා print කරන්න. right. එතකොට මෙතනදී input එකක් ගන්නවා. ඒක int එකක් බවට පරිවර්තනය කරනවා. ඒක නම්ට assign කරනවා. අපි int එකක් බවට පරිවර්තනය කරන්නේ ඇයි? ඒක දැන් ඔයගොල්ලන්ගේ ඔළුවේ තියෙන්න ඕනේ. නැත්තම් සංසන්දනය කිරීම කරන්න බෑ. right. ඊට පස්සේ මෙතනින් බලනවා number එක බිඳුවට වඩා විශාල හෝ සමානද? එහෙමනම් positive or 0 කියලා print කරනවා. එහෙම නෙවෙයි නම් ඒ කියන්නේ ඍණාගයක් නම් තියෙන්නේ negative කියලා print කරනවා. right. මම මේ program එක run කරලා පෙන්නුවා. right. මම මේක මුලින් ඉඳලා run කරන්න. right. number එකක් enter කරන්න කියලා තියෙනවා. මම 20 input කරාම positive or 0 කියලා print වෙනවා. හේතුව 20 බිඳුවට වඩා විශාලයි. ඒක නිසා ඒක positive or 0. මම ආයෙසරයක් මෙයාව run කරොත් run කළා මම බිඳුව දෙනවා. බිඳුව දුන්නම positive or 0 කියලා print වෙනවා. මොකද තාමත් බිඳුවට වඩා විශාල නැහැ නමුත් සමානයි. ඒක නිසා positive or 0 කියන එක output වෙනවා. මම ඍණාගයක් දුන්නොත් negative number කියලා print වෙනවා. right. ඔහොම තමයි if එකයි else එකයි වැඩ කරන්නේ. syntax වරද්ද ගන්න නැතුව දැන් උදාහරණේ try කරන්න. right. විනාඩි 2කින් මම කෝඩ් කරනවා. 7:34යි 7:36ට මම කෝඩ් කරනවා. excuse me. ඔගොල්ලෝ කෝඩ් කරලා ඉවර නම් මට එවන්න ෆොටෝ එක. එතකොට මට ෆීඩ්බැක් එකක් දෙන්න පුළුවන්.
හරි කෝඩ් කරමු ලියන කවුරු හරි ඉන්නවද එක්කෙනෙක් ෆොටෝ එකක් එවලා තියෙනවා ශෙහාර නේද ඔව් පුතේ ගිය සැරේ ඔයාගේ ප්‍රෝග්‍රෑම් එකේ තිබ්බ වැරද්ද මෙතනක් තියෙනවා n බෙදීම දෙක කියලා මෙහෙම ලියන්න එපා අනිවාර්යෙන් වැරදි එතනින් එහාට මුළු ප්‍රෝග්‍රෑම් එකම වැරදි කියලා ගන්නවා මොකද සින්ටැක්ස් එරර් එකක් නේ එක n ඇලයිරක් දෙක කියලා පාවිච්චි කරන්න right හොඳට මතකේ තියාගන්න ඕක නැත්නම් හරි අපරාධේ right හරි පුතේ මේ ප්‍රෝග්‍රෑම් එක හරි right එතකොට මට පුළුවන් මේ ප්‍රෝග්‍රෑම් එකම වෙනස් කරන්න අම්බ එකක් අරගන්න තියෙන්නේ අපි ඒක even the odd කියලා බලා ගන්න තියෙන්නේ right මේක ළමයි Python සිංහලටත් සපෝට් කරනවා එක උදාහරණයක් වෙන්න මේක අපි කරලා බලමු එහෙම right variables අපිට යන්න වෙනවා english වලින් right මම සිංහල variables එක වැඩ කරලා නැහැ අපි ඕනනම් ඒක එක සැරයක් try කරලා බලමු මම මේක දිගටම try කරන්නේ නැහැ එක පැත්තකින් ඒක අපහසුයි මොකද අපි ශෙහාරගේ ගැටලුවක් තියෙනවා ශෙහාර රිමයින්ඩ් එක විදිහට අරගෙන තියෙන පුතේ n දෙකෙන් බෙදලානේ n දෙකෙන් බෙදුවම අපිට එන්නේ floating point value එකක් මෙතනදී අපි ගන්න ඕනේ මොඩියුලස් එක percentage mark එක එයා තමයි ඉතුරු වගේ ඔයගලන්ට ලබා දෙන්නේ right ඉතුරු කියන කෙනාට assign කරගන්න ඕනේ අගය කියන කෙනා එක මොඩියුලස් ඔපරේටර් එක දෙක right එතකොට මෙතනින් කියන්නේ අගය දෙකෙන් බෙදන්න ඉතුරු අගය මේ ඉතුරු කියන variable එකට assign කරන්න right මෙතෙන්දි මට බලා ගන්න ඕනේ ඉතුරු කියන අගය බිඳුවට සමානද right මොකද මගේ flow chart එකේ තියෙන්නේ බිඳුවට සමාන නම් ඉරට්ටේ සංඛ්‍යාවක් ප්‍රදානය කරන්න එබැවින් මම මෙතෙන්දි check කරනවා ඉතුරු අගය බිඳුවට සමානද එහෙනම් print කරන්න කියනවා ඉරට්ටේ සංඛ්‍යාවකි යන්සි print කරන්නේ මොකක් හෝ හේතුවකට බලමු කමන්නේ එහෙම නෙවෙයි නම් කියනවා පොතේ සංඛ්‍යාවකි right බලමු වැඩ කරයිද කියලා right මං 10 කියලා දුන්නොත් ඉරට්ටේ සංඛ්‍යාවක කියලා output කරනවා right ඉසුරු ඉතිරිය ඒ කියන්නේ ඔයා මේ ඉතුරු කියන variable එකේ නමට modulus කියලා දුන්නොත් වැරදිද කියලා දහන්නේ අනේ එහෙමනම් වැරද්දක් නැහැ මොකද modulus කියලා කියන්නේ keyword එකක් නෙවෙයි එහෙම දුන්න කියලා ගැටලුවක් එහෙම දුන්න කියලා වැරද්දක් නැහැ right
ශෙහාරා පුතේ ඔයාගේ මෙන්න මෙතන පාවිච්චි කරලා තියෙන ඔපරේටර් එකයි වැරද්ද පුතේ. ඔයා පාවිච්චි කරලා තියෙන්නේ බෙදීමනේ. ඇලයිරනේ. ඇලයිර දුන්නොත් පුතේ ඔයාට එන්නේ දැන් මම 5 දුන්නොත් 5 බෙදීම 2 කියන්නේ 2.5. එතකොට ඉතුරු වගේට අසයින් වෙන්නේ මේ ඔයා ලියලා තියෙන විදිහට පුතේ 2.5. right මෙතන එන්න ඕනේ මොඩියුලස් කියන්නේ percentage mark එක right හරි මම අතර මේක ආයසරයක් රන් කරොත් මම 5 කියලා දුන්නොත් ඔත්තේ සංඛ්‍යාවක කියලා print වෙනවා right ඒ විදිහට අපිට සිංහල පාවිච්චි කරන්න පුළුවන් හැබැයි මතක තියාගන්න keyword සිංහල පාවිච්චි කරන්න බෑ අපිට if my else my print my මේ int input ඒවා එහෙමමයි අපිට variables පාවිච්චි කරන්න පුළුවන් ඊළඟට අපි ලියන strings ඒ දේවල් වලට අපිට සිංහල වචන පාවිච්චි කරන්න පුළුවන් right ඒක ගැන දැනගෙන ඉන්න right හරි මේක අඩුපාඩු තියෙන කට්ටියට ටක් ගාලා ලියා ගන්න මම විනාඩියක් දෙන්නම් ඊට පස්සේ අපි මේක ඉවරයි ඉන්නවා නම් ඊළඟ ප්‍රෝග්‍රෑම් එක try කරන්න ඊළඟ එකේ තියෙන්නේ ඔව් ඊළඟ ඒ තුන්වෙනි එක තමයි ඇත්තටම මේ if එකේ අදාළ විදිහට යන්නේ නේද ඔව් ඔයගලට 3යි අපි 4 ලියලා නැද්ද කෙලින්ම 5ට ඇවිල්ලා තියෙනවා 4ට තියෙන්නේ මේ ඔත්තේ සංඛ්‍යා ඉරට්ටේ සංඛ්‍යා කතාව වෙන්නේ නැති නේද එහෙම වෙන්නේ නැති තියෙන්නේ නැද්ද නේද මට මතක නැහැ ඉන්න බලන්න ඔව් 4 තියෙන එක තමයි අපි ඔය දැන් කෝඩ් කරේ right එතකොට ඔයගලන්ට පුළුවන් තුන්වෙනි flow chart එක execute කරගන්න ඉන්න කණේක දාන්න ඕනේ right මේ තියෙන right දැන් ඔයගොල්ලෝ මේ පොඩි programs ටික හොඳට ඔලුවට අරගන්න මොකද ඕවා තමයි ඔයගලන්ට MCQ විදිහට එන්නේ ඊළඟට syntax errors හොයන්න එන්නේ right ඔය දේවල් ටික ඒක නිසා ඒක මතකේ තියාගන්න ඕනේ right මොකද ඔයගලගේ primary target එක වෙන්න ඕනේ MCQ වල එන ප්‍රශ්න 10 කොට දාගන්න එක right ඉතින් ලකුණු 10ක් එකම පිටින් right හරි තුන්වෙනි ප්‍රශ්නේ try කරන්න අපි මේ හතරවෙනි ප්‍රශ්නේ තමයි මෙතන ලියලා තිබුණේ කොහොමද තුන්වෙනි එක කියලා කියන්නේ මේකෙන්ම පොඩි කොටසක්නේ
හරි මේ තියෙන්නේ තුන්වෙනි එක right එතකොට තුන්වෙනි එක ඇත්තටම අපි ලියපු ප්‍රෝග්‍රෑම් එකෙන්ම අපිට වෙනස් කරලා ගන්න පුළුවන් නේද? ඒකේ තියෙන්නේ පොසිටිව් නම්බර් එකක් නම් sorry even නම්බර් එකක් නම් even නම්බර් කියලා විතරක් දෙන්න නැත්නම් මොකුත් අවුට්පුට් එකක් දෙන්න එපා කියලා. right එතකොට ඔයගලන්ට මේ තියෙන එකම modify කරන්න පුළුවන් වෙන එකම දේ තමයි මෙයාගේ else part එක අයින් වෙන එක. එච්චරයි. ඔය ටික නැති වෙනවා. right දැන් මම මේක save කරලා run කරොත් අගයක් ඇතුළු කරන්න කියලා එනවා. මම 20 දුන්නොත් ඉරට්ටේ සංඛ්‍යාවක කියලා print වෙනවා. මම මේව ආයෙ run කරලා 7 කියලා දුන්නොත් මුකුත් print වෙන්නේ නැහැ. නිකම්ම program එක ඉවර වෙනවා. right එතකොට ඒ if එක පැත්තෙන් විතරක් අපිට වැඩ කරන්න ගියා. හරි ඔව් හරි සුරු ඊළඟ එකේ ඉඳලා සිංහල පාවිච්චි කරන්නේ right මේක මම පෙන්නුවේ මෙහෙමත් දෙයක් කරන්න පුළුවන් කියලා මොකද ඔයගලගේ විභාගෙට ඒක අහන්න පුළුවන් right හරි ඔව් right හරි ශහර හරි ශහරගේ ඊළඟ එකත් හරි ඔව් ඊළඟ එකත් හරි හොඳයි දුව right අපි ඊළඟ එක try කරමු ඊළඟ එකේ තියෙන්නේ සංඛ්‍යා දෙකක් අරගෙන සංඛ්‍යා දෙකෙන් විශාල සංඛ්‍යාව මොකක්ද කියලා පෙන්වන්න right පස්වෙනි එක ටගල් ලියන්න පහ ලියපු අය 6 try කරන්න right දැන් මෙතනදී ඔයගොල්ලෝ කරගන්න තව වැරද්දක් තමයි ඔයගොල්ලෝ sudo code එකයි python code එකයි පටල ගන්නවා සමහර අය ඉතින් සිද්ධ වෙන දේ right එතනදී හොඳට සැලකිලිමත් වෙන්න දැන් ගිය අවුරුද්දේ ප්‍රශ්නය අරගත්තොත් ගිය අවුරුද්දේ ප්‍රශ්න සිනාරියෝ එක දීලා කියලා තියෙන්නේ flow chart එකක් හෝ sudo code එකක් ලියන්න කලින් එහෙම ප්‍රශ්න ඇවිල්ලා තිබුණේ නැහැ කලින් ආවේ කෙලිම flow chart එක අඳින්න කියලා right ගිය අවුරුද්ද කියලා තිබුණා flow chart එක හරි sudo code එක හරි ලියන්න right ඒ වගේම පහුගිය අවුරුදු දෙක තුනේ ඔයගලන්ට අවිලා තියෙන ප්‍රශ්න Python වලට සාපේක්ෂව ලේසි ප්‍රශ්න. right ඒ කියන්නේ try කරන්න පුළුවන් ප්‍රශ්න. right දැන් ඔය Python ප්‍රශ්නෙත් හරියටම අර gates ප්‍රශ්නේ වගේ තමයි. හරියට කරගත්තොත් 15න් 15ම ගන්න පුළුවන්. right එක තැනක් ගැස්සුනොත් එතනින් එහාට ඔක්කොම ටික වර්ධිනවා. right right තව විනාඩියකින් මම පස්වෙනි ප්‍රශ්නේ කෝඩ් කරනවා විනාඩි දෙකක් දෙන්න විනාඩි දෙකකින් පස්වෙනි ප්‍රශ්නේ කෝඩ් කරනවා කෝඩ්ස් ලියන කට්ටිය මට එවන්න ඩෙලිවර් වෙන අය right ශහාරා උත්තරේ හම්බුණා කොබලමු ඔව් හරියට හරි right හොඳයි පුතේ හයට පස්සේ තියෙන එක ඔව් හයට පස්සේ තියෙන්නේ nested if එකයි else if එකයි පොඩ්ඩක් අපි මේ දෙක කරලා ඒක ගැන කතා බහ කරමු
රයිට්. එතකොට පස්වෙනි ප්‍රශ්නේ කෝඩ් කරමු. පස්වෙනි ප්‍රශ්නේ තියෙන්නේ සංඛ්‍යා දෙකක් මුලින් ගන්න ඕනේ. ඒක x හා y ලෙස සලකන්න කියලා ෆ්ලෝ chart එකේ තියෙන්නේ. ඊට පස්සේ කම්පෙයාර් කරනවා. x විශාලද y ට එහෙමනම් x විශාලාගේ ලෙස පෙන්වන්න y විශාලාගේ ලෙස පෙන්වන්න. right. එතකොට අපි ඔක කෝඩ් කරගන්නකොට අගයන් දෙකක් අරගන්න කියලා තියෙනවා. අපි ඉංග්‍රීසි වලට යමු ආයෙසරයක්. right මම මෙතන ඉල්ලන දාන මැසේජ් එක ටිකක් අදාළ විදිහට මේ කියන්නේ මේ x කියලා අගයකට තමයි අපි වැලියු එකක් අරගන්නේ කියන එකම ඉන්ඩිකේට් කරලා තියෙනවා. එතනට ඔයගොල්ලෝ enter වැලියු කියලා විතරක් ලිව්වොත් ගැටලුවක් නැහැ. මෙතන මම y වලට අගයක් ඉල්ල ගන්නවා. එතන මගේ මැසේජ් එක දෙනවා y ට අගයක් ඇතුළත් කරන්න කියලා. right මේක අවශ්‍ය නැහැ. මෙතන මගේ ආගියුමන්ට් එක වෙන්නේ x larger than y. right එහෙමනම් x විශාලයි y ට වඩා නම් මට කියන්න පුළුවන් මම මෙතන x කියලා දාලා කමාවක් දානවා. එතකොට x ගේ අගය print වෙනවා උතන. is the bigger value නැත්නම් larger value. yes Suzu. ඊට පස්සේ else එක දාලා ලියනවා. else කියලා කියන්නේ x කුඩයි y කියන අවස්ථාව. මම මෙතන ලියනවා y is the bigger value. yes Susu. I got a baby inside. Baby inside, right? Okay. The baby is kicking. Oh, baby's kicking. Yes. Oh my god. Right, okay, go and see Tommy. right. හරි ළමයි එතකොට goodbye Suzu. අපි මේක run කරොත් මම අලුත් window එකකින් run කරන්නම්. right අපෙන් extra ගයක් ඉල්ලලා තියෙනවා. මම 10 කියලා දෙනවා. ඊට පස්සේ y ට අගයක් ඉල්ලනවා. මම 5 කියලා දෙනවා. ඒතර මේ වෙලාවේ x විශාලයි. 10 is the bigger value කියලා output වෙනවා. right ආයි මම ඕක run කරොත් x ට 20 දීලා y වෙනුවට 30 දුන්නොත් 30 is the bigger value කියලා අපිට output එක ගන්න පුළුවන්. right හරි ඔක ලියාගන්න මම විනාඩියක් දෙන්නම්. අනිත් එක try කරන්න. ඒ කියන්නේ 6 වෙනි ගාන ඒකටත් විනාඩි දෙකක් දෙන්නම්. 7:56යි 8ට මම පටන් ගන්නවා ඒක කෝඩ් කරන්න.
හරි අපි හයවෙනි එක කෙනා කොහොමද වෙන්නේ කියලා බලමු. හයවෙනි ෆ්ලෝ chart එකේ තියෙන්නේ value එක 5ට වඩා වැඩි නම් larger than 5 කියලා 5 හෝ බිඳුව නම් බිඳුව අතර නම් between 0 and 5 කියලා. ඒතර මෙතනදී positive number කියන එක අපි indicate කරන්න ඕනේ. ඒක program එකට අදාළව තියෙන එකක්. එතකොට ඍණාගයක් ලබා නොදෙන විදිහේ පණිවිඩයක් ඔයගොල්ලෝ දෙන්න ඕනේ. right? එතකොට ඔක කෝඩ් කරන්න පුළුවන්. මම මෙතන එක ලයින් එකක් අස් කරනවා. මෙතනදී මම අරගන්නවා input a positive value කියලා. right? input a positive value. එතකොට එතනදී අපි ප්‍රශ්න කියන්නේ අපි ඉදිරිපත් කරන වාක්‍යයෙන් සඳහන් කරනවා positive value එකක් දෙන්න කියලා. ඊළඟට ඒක මම x කියන අගයට අරගෙන තියෙන්නේ. ඒක නිසා මම එයාව කම්පෙයාර් කරනවා x larger than or equal 5. right? මොකද මගේ flow chart එකට දාලව මම es පැත්තෙන් ගිහිලා තියෙන්නේ මම කන්ඩිෂන් එකේ ඉල්ලලා තියෙන්නේ 5ට විශාලද කියලා. equal දාන්න බෑ. larger than විතරයි. right? larger than 5. එතකොට මම කියනවා මට මේකම හදන්න පුළුවන් x is program එකේ දීලා කියන අපි flow chart එකේ තියෙන විදිහටම යන්න. right? එතකොට හරියටම flow chart එක represent කිරීමක් වෙනවා. larger than 5. right? එහෙම නොවේ නම් between 0 and 5. right? මම මේක save කරලා run කරනවා. positive value එකක් ඉල්ලන්නේ. එතකොට මම 8 කියලා දුන්නොත් larger than 5 කියලා print වෙනවා. right? මම 3 කියලා දුන්නොත් between 0 and 5 කියලා print වෙනවා. right? මම උතන්ට 5 දුන්නත් ওই වැඩේම තමයි සිද්ධ වෙන්නේ. නේද? 5 කියලා දුන්නත් between 0 and 5 කියලා තමයි print වෙන්නේ. right? හරි විනාඩියක් දෙන්නම් ලියා ගන්න. ඊට පස්සේ අපි nested if එකයි else if එකයි ගැන කතා කරමු. ළමයි පැහැදිලිද මෙතනට වෙනකම්? ඉසුරු දැන් print x දෙන්න පුළුවන්. දැන් ඔයාට flow chart එකේ requirement එක තියෙන්නේ 5ට වඩා වැඩි අගයක් input කරොත් larger than 5 කියන output එක දෙන්න කියලා. එතකොට ඒ කියන්නේ x වල අගය ඔයා output එකට ගාව ගත්තට කමක් නැහැ. මේ larger than 5 කියන message එකත් එක්ක ඔයා x විතරක් output කරොත් ප්‍රශ්නෙට අදාළව ඔයාගේ program එක output එක වැරදි. ප්‍රශ්නෙට අදාළව. එහෙම නැත්නම් program එක වැරදි නැහැ. ප්‍රශ්නෙට අදාළව program එක වර්ධිනවා. හරි. right. අපි ගිහින් බලමු කොහොමද nested if එකයි else if එකයි manage කරගන්න කියලා. මට පොඩ්ඩක් confirm කරන්න දැනට කරපු දේවල් ටික clear නේද කියන එක?
right අනිත් අය right okay හරි ඊළඟට තියෙන්නේ else if එක ඒ කියන්නේ අපි මතකනේ අපි කතා බහ කරා ඒ කියන්නේ nested if එකක් ඇතුළේ if එකක් තියෙන අවස්ථාව සහ else if එතකොට nested if කියන concept එක අපි කතා කරේ මොන වෙලාවේද if එකක true පැත්තෙන් ඒ කියන්නේ if එක yes වෙලා යනකොට තව if condition එකක් හම්බුනොත් ඒක අපි කියනවා nested ආකාරය කියලා if එකක් ඇතුළේ if එකක් තියෙනවා කියලා if එක no පැත්තෙන් යනකොට condition එකක් හම්බුනම අපි කියුවා ඒක else if ආකාරයයි කියලා. ඒතර nested if ආකාරය ගැන අලුතෙන් අපිට කරන්න දෙයක් නැහැ. අපි practical එක කරනකොට ඔයගලන්ට තේරෙයි if එක ඇතුලේ තව if එකක් ගන්නවා. එතකොට indentation හරි විදිහට අරගෙන එයාව ඉවර කරන එක තමයි අපි කරන්නේ. else if කියන එකේදී Python වල සිද්ධ වෙන වෙනස තමයි else කියන වචනේ Python වල L කියලා තමයි අරගෙන තියෙන්නේ EL elif හරිද ඒකේ expression එක එන්නේ if condition එක if කියන keyword එක එයාගේ condition එක colon එක ඊට පස්සේ if ට අදාළ දේවල් ටික if එක අසත්‍ය නම් අසත්‍ය පාරේ යනකොට තව condition එකක් නම් හම්බෙන්නේ අපි elif කියන statement එක පාවිච්චි කරන්නේ elif ඊළඟට නැවත condition එක දෙන්න පුළුවන් ඊට පස්සේ colon එක දෙන්න පුළුවන් ඊට පස්සේ elif එකට අදාළව තියෙන condition එක ඔය විදිහට අවසානයේ else එකක් පාවිච්චි කරලා තියෙනවා නම් අපිට පරණ පුරුදු විදිහටම else එක පාවිච්චි කරලා else එකේ body එක දෙන්න පුළුවන් right එතන මෙතන මේගොල්ලෝ එක පාවිච්චි කරලා තියෙනවා number එක බිඳුවට වඩා වැඩි නම් positive number එකක් කියලා පෙන්නන්න නැත්නම් බිඳුවට සමාන නම් 0 කියලා පෙන්නන්න එහෙමත් නෙවෙයි නම් negative number එකක් කියලා පෙන්නන්න. ඒ කියන්නේ බිඳුවටත් වැඩි නැහැ සමානත් නැහැ එහෙනම් negative number එකක් කියලා පෙන්නන්න. ඒතර එතනදී number එක input කරගෙන තියෙනවා ඒක int එකකට convert කරගෙන තියෙනවා ඒක num කියන variable එකට assign කරලා තියෙනවා. මෙතන මුලින් check කරලා තියෙනවා නම් බිඳුවට වඩා විශාලද මේ තියෙන conditions වල පිළිවෙලක් නැහැ. ඔයාලට කැමති එකක් check කරන්න පුළුවන් කලින් ඒකට අදාළ output එක දෙන එක තමයි වැදගත් වෙන්නේ. right මෙතන නම් එක බිඳුවට වඩා විශාලද කියලා බලලා තියෙනවා. ඊට පස්සේ print කරන්න කියලා තියෙනවා positive number එකක් කියලා. එහෙම නෙවෙයි නම් එතකොට elif එකක් පාවිච්චි කරලා තියෙනවා. නම් කියන කෙනා බිඳුවට සමානද කියලා බලන්න කියලා තියෙනවා. දෙවෙනි condition එක උඩ condition එක false නම් බැලිය යුතුයි. right එතකොට 0 print කරන්න කියලා තියෙනවා. එහෙමත් නෙවෙයි නම් else එක පාවිච්චි කරලා තියෙනවා. negative number එකක් අරගන්න කියලා. right මම ඔය program එක run කරොත් elif eකට 0 second right මම මෙයාව save කරලා run කරොත් syntax error yes okay copy paste කරනකොට වෙන අවුලමයි අලුත් screen එකක් ගමු right මම 10 දුන්නොත් positive number කියලා print වෙනවා මොකද එයා බිඳුවට විශාලයි මම ආයෙ මෙයාව run කරොත් මම දෙනවා බිඳුව කියලා එතකොට 0 කියලා print වෙනවා මම ආයෙ මෙයාව run කරොත් මම දෙනවා ඍණ 5 කියලා negative number කියලා print වෙනවා right හරි එතකොට ඔය විදිහට තමයි else if එක අපි handle කරගන්නේ Python වල හොඳට මතක තියාගන්න elif කියන වචනේ අපි පාවිච්චි කරන්නේ එයත් if එක වගේමයි අවසානයේ colon එකක් තියෙනවා ඊට පස්සේ යාට පහලින් එන ටික indent වෙනවා
ඉන්ඩෙන්ටේෂන් කියන එක Python වල අනිවාර්ය දෙයක් කම්පවුන්ඩ් ස්ටේට්මන්ට් එකකට අදාළව. right? හරි. ඒතර මෙතන පෙන්නලා තියෙනවා nested if එක. nested if එකේ විශේෂ වෙනසක් නැහැ. if එක ඇතුලේ if එකක් check කරලා තියෙන්නේ. right? එතකොට අර උඩ කරපු example එක nested if පාවිච්චි කරලා මෙතනදී කරලා දීලා තියෙනවා. එතනදී ඒගොල්ලෝ නම්බර් එකක් ඉල්ලගෙන තිනවා. මෙතනදී මේ නම්බර් එක මේගොල්ලෝ float එකකට convert කරලා තියෙන්නේ. right? එතකොට ඒක check කරලා බලලා තියෙනවා බිඳුවට විශාලද කියලා මුලින්. ඒක ඔව් නම් ඊට පස්සේ බිඳුවට සමානද කියලා බලලා තියෙනවා. right? මුලින්ම විශාල හෝ සමානද කියලා බලලා තියෙනවා. sorry. බිඳුව නම්බර් එක බිඳුවට විශාල හෝ සමානද? ඒක ඔව් නම් නම්බර් එක බිඳුවට සමානද කියලා බලලා තියෙනවා. එතනින් 0 කියලා print කරලා තියෙනවා. right? ඒ කියන්නේ බිඳුවට විශාලයි හෝ සමානයි කියවම බිඳුව හෝ පොසිටිව් වගේක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ආයෙ බලනවා බිඳුවට සමානද කියලා. right? මේක දැන් program wise අපිට මේක මෙහෙම අවශ්‍ය නොවෙන්න පුළුවන්. නමුත් අර nested if එක ඔයගලන්ට පෙන්වන්න තමයි මේක මේ විදිහට මේගොල්ලෝ අරගෙන තියෙන්නේ. ඊළඟට මේ ඇතුලේ තියෙන if එකේ කියන්නේ nest වෙච්ච if එකේ else එක තමයි මෙතන පාවිච්චි කරලා තියෙන්නේ. ඒ කියන්නේ අගය බිඳුවට වැඩි හෝ සමාන වෙලා ඇතුළට ආවම එයා බිඳුවට සමාන නම් එයා 0 කියලා print වෙනවා. එහෙම නෙවෙයි නම් එයා positive number කියලා print වෙනවා. right? එතකොට ඒ දෙකම සත්‍ය නෙවෙයි කියලා කියන්නේ. ඒ කියන්නේ බිඳුවට විශාල හෝ සමාන නැහැ කියලා කියන්නේ එයා නෙගටිව් නම්බර් එකක්. ඒක නිසා නෙගටිව් නම්බර් කියලා print වෙනවා. right? එතකොට මෙතන statements ටික පෙන්නලා තියෙනවා. 5 දුන්නම positive number, ඍණ 3 දුන්නම negative number, 0 එකක් දුන්නම 0 කියන වචනේ print වෙනවා. right? පැහැදිලිද? ළමයි පැහැදිලිද nested if එක ගැන? right. හරි. දැන් ඔයගලන්ගේ flow chart වල 7 වෙනි flow chart එක ඔයගලන්ට try කරන්න පුළුවන්. right? try කරන්න 8:12 වෙලාව මම විනාඩි 5කින් 7 වෙනි flow chart එක ලියන්න පටන් ගන්නවා. right? 7 ඉවර වුණොත් 8 try කරන්න පුළුවන්.
ළමයි ඉවරද කෝඩ් කරමුද වෙලාව ඕන අය ඉන්නවද 7 වෙනි එකට right කෝඩ් කරමු එතකොට මෙතනදී ඔයගලන්ට කතා කරලා තියෙන්නේ ධනාගයක් අරගන්න ඒක 10ට වැඩිනම් 10ට වඩා වැඩි නම් ඒක 50ටත් වඩා වැඩිද කියලා බලන්න right එතකොට 10ට වඩා වැඩි නම් ඒක 50ට වඩා වැඩිද කියලා බලනවා ඒකත් ඔව් නම් 10 හා 50ට වඩා විශාලය කියලා අවුට්පුට් වෙන්න ඕනේ එහෙම නෙවෙයි නම් ඒ කියන්නේ 50ට වඩා වැඩි නැත්නම් 10ට වඩා විශාල නමුත් 50ට වඩා කුඩාය කියලා පෙන්වන්න ඕනේ මුලම කන්ඩිෂන් එක කියන්නේ 10ට වඩා වැඩි කියන එක සෙටල් නොවුනොත් ඒක 10ට වඩා කුඩාය කියලා පෙන්වන්න ඕනේ. ඔව් ශහරාගේ උත්තරය ආවකෝ බලමු. right okay. ඔව් අන්න හරි. nested if එකක් තමයි එතෙන්දී පාවිච්චි කරන්න තියෙන්නේ. හරි දුව. right. හරි අපි කෝඩ් කරලා බලමු. හොඳයි දුව. right අපිට සාමාන්‍ය විදිහටම නම්බර් එක අරගන්න පුළුවන් if conditions ටික විතරයි මෙතෙන්දී වෙනස් කරගන්න තියෙන්නේ. එතකොට අපි නම්බර් එක අපි මුලින්ම චෙක් කරනවා 10ට වඩා විශාලද කියලා. එතකොට ඒක 10ට වඩා විශාල වුණොත් ඔව් හිමත් ගාන අප්‍රෝච් කරන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා right අවුලක් නැහැ okay ඔයාගේ අවුට්පුට් එක හරියට එනවා නම් හරි හැබැයි දැන් විභාගෙදී මේක මෙහෙම දීලා ඒ කියන්නේ ෆ්ලෝ chart එක දීලා ඒකට ගැලපෙන සූඩෝ කෝඩ් එක හරි ප්‍රෝග්‍රෑම් එක හරි ලියන්න කිව්වොත් ඔයාට මේ විදිහෙන් යන එක හොඳයි right එක් ගැටලුවක් නැහැ right හරි හරි එතකොට අපි 10ට වඩා විශාලද කියලා බලනවා විශාල නම් ඊට පස්සේ අපි අරගන්නවා තව if එකක් නේද මොකද අපේ ෆ්ලෝ chart එකේ yes path එක යනකොට හම්බෙන්නේ තව condition එකක් එතකොට අපි check කරනවා number එක විශාලද 50ට වඩා කියලා right ඒකත් ඔව් නම් එහෙනම් අපි print කරනවා number is larger than 10 and 50 right එතකොට මෙතනදී 50ට වඩා වැඩි නැත්තම් දැන් 10ට වඩා වැඩි කියලා 10ට වඩා වැඩි කියලා ඇතුලේ තියෙන if එක ගාවට ආවා එතනින් චෙක් කරනවා 50ට වඩා වැඩිද කියලා 50ට වඩා වැඩි නැත්තම් එන්නේ else එකට අපි එතනින් print කරගන්න ඕනේ number is larger than 10 but less than 50 right එතනින් ඇතුලේ තියෙන if එකේ කතාව ඉවරයි දැන් අපි එන්නේ උඩින්ම තියෙන very first try කරපු මෙන්න මේ if එක false නම් ඒ කියන්නේ 10ටත් අඩු නම් මොකද කරන්නේ කියලා right එතකොට එතනදී අපි දෙනවා print less than 10 right හරි බලමු මේක run කරලා
අලුත් වින්ඩෝ එකක් ගන්නවා. right එතකොට අපි මුලින් නම්බර් එකක් දෙමු 60 වගේ. ඒ කියන්නේ number is larger than 10 and 50 කියලා එන්න ඕනේ. number is larger than 10 and 50. right ඊළඟට අපි run කරමු 40 වගේ එකක් 10ට වැඩි 50ට අඩුයි. number is larger than 10 but less than 50 කියලා එනවා. right ඊළඟට අපි දීලා බලමු 5 වගේ අගයක් less than 10 කියලා ඔයගලන්ට receive වෙනවා. right එතකොට ඔය විදිහට අපිට 7 වෙනි ප්‍රශ්නේ ගොඩ දා ගන්න පුළුවන්. right හරි අඩුපාඩු තියෙන කට්ටිය හදාගන්න මම තව විනාඩි 5කින් 8 වෙනි ප්‍රශ්නේ කරන්න පටන් ගන්නවා. right රිද්මා හරි නේද? මට ඒවල තියෙනවා ෂෙහාරත් ඒවල තියෙනවා ෂෙහාරා ඔව් right okay අන්න හරි දුව හරියටම හරි හොඳයි රිද්මා නේද රිද්මා හරි මට ෂුවර් නෑ yes කෝඩ් එක හරියටම හරි හොඳයි බොහොම clear right ශිහාරා ඊළඟ එක yes ආන්න පුතේ වරද්දගෙන තියෙනවා. දැන් ඔය මං කිව්වේ සූඩෝ කෝඩුයි Python පටල ගන්නවා කියලා. දැන් Python වල else දුව කරලා තියෙන මෙහෙම දෙයක්. else එක ඇතුලේ නෑ මෙතන පුතේ elif එක පාවිච්චි කරන්න ඕනේ. else එක ඇතුලේ if ගන්න යන්න එපා. ඒක චුට්ටක් එක්සිකියුට් කරලා බලන්න දුව වැඩ කරනවද කියලා මට හිතෙනවා වැඩ කරන්න පුළුවන් කියලා. නමුත් මෙතනට elif එක තමයි recommend කරන්නේ. right ගැටලුවක් වෙන්න පුළුවන් කියලා හිතන තැනකුත් තියෙනවා. දුව එක පොඩක් රන් කරලා බලන්න එහෙම හරියනවද කියලා. right ඔතනට elif එක පාවිච්චි කරා නම් තමයි හොඳ පුතේ. මොකද no පැත්තෙන් යනකොට condition එකේ no පැත්තෙන් යනකොට elif එක තමයි අපි පාවිච්චි කරන්නේ.
හරි ළමයි අටවෙනි එක try කරලා බලමු right එතනදී අපි කතා බහ කරලා තියෙන්නේ numbers තුනකින් විශාල එක්කෙනා තෝරගන්න කියලා. right ඒතර අපි numbers තුනක් අරගන්න ඕනේ. අරගෙන compare කර කර යන්න ඕනේ. එතකොට ඒකේ yes පැත්තෙන් ගිහිල්ලත් අපිට condition එකක් හම්බ වෙනවා. no පැත්තෙන් ගිහිල්ලත් අපිට condition එකක් හම්බ වෙනවා. right එතකොට yes පැත්තෙන් ගියාම එයාව nested if එකක් වෙනවා. no පැත්තෙන් ගියාම එයා else if එකක් විදිහට වැඩ කරනවා. right මට පුළුවන් මගේ කෝඩ් එකේ මුලින්ම numbers තුන ඉල්ල ගන්න ඕනේ අපි right අපි එක number 1 xyz කියලා ගමු නේද ළමයි වැඩි කොම්ප්ලෙක්ස් කරගන්න නැතුව right this is y this is z right එතකොට මෙතන number 2 number 3 කියලා ඉල්ල ගමු එතකොට number 1 number 2 number 3 x y z වලට තමයි assign වෙන්නේ right එතකොට මෙතන මුලින්ම check කරනවා අපි x කියන කෙනා විශාලද y ට වඩා කියලා එතකොට ඒක yes නම් අපි ඊළඟට check කරනවා දැන් ඒ කියන්නේ x කියන කෙනා ලොකුයි y ට වැඩිය ඊට පස්සේ check කරනවා x කියන කෙනා z ටත් වඩා ලොකුද කියලා ඒකත් ඔව් නම් අපිට කියන්න පුළුවන් print number 1 is the largest right මේ අවස්ථාව අසත්‍ය වුණොත් දැන් මෙතනින් තේරිලා ඉවරයි x කියන කෙනා ලොකුයි කියලා මෙතනදී x කියන කෙනා z ට වඩා කුඩා වුණොත් ඒ කියන්නේ else එකට ආවොත් මෙයාගේ විශාල එක්කෙනා වෙන්නේ z මොකද උඩින් තේරෙනවා y ට වඩා ලොකුයි කියලා x හැබැයි මෙතන කියනවා x ට වඩා ලොකුයි z එහෙමනම් z කියලා කියන්නේ number 3 is the largest කියලා print වෙන්න ඕනේ. ඔතන print කරන message එක වෙනස් වුණාට ගැටලුවක් නැහැ. right? ඊළඟට එතනින් ඒ nested if එක ඉවරයි. මුලදිම මේ condition එක false වුණොත්, ඒ කියන්නේ x ට වඩා විශාල වුණොත් y. කියන්නේ මේ condition එක false. එහෙම වුණොත් අපිට පාවිච්චි කරන්න වෙනවා elif කෙනෙක්. මොකද දැන් y තමයි ලොකු එක්කෙනා. දැන් අපි check කරලා බලන්න ඕනේ y ට වඩා y z ටත් වඩා විශාලද කියලා. ඒතර y විශාලයි z කියලා check කරලා බලන්න ඕනේ. මොකද මෙතන false වෙලා ඉන්නේ. false වෙලා එනකොට y තමයි ලොකු එක්කෙනා. එතකොට y z ට වඩා ලොකුයිද කියලා බලන්න ඕනේ. එහෙමනම් මොකද්ද print වෙන්න ඕනේ? print වෙන්න ඕනේ number 2 is the largest. right? එහෙම නෙවෙයි නම් ඒ කියන්නේ y විශාල වෙන වෙලාවේදී z y ටත් වඩා විශාලයි නම් ඒ කියන්නේ මේ else if එකේ else condition එක මෙතෙන්දී print වෙන්න ඕනේ number 3 is the largest. right? හරි අපි ඔක save කරලා run කරමු. අලුත් condition අලුත් screen එකක් ගමු. right මං 10 20 30 කියලා දෙනවා. ඒතර මගේ number 3 is the largest කියන එක තමයි මට එන්න ඕනේ. number 3 is the largest. right ඊළඟට මම ආයෙසරයක් run කරනවා. මම දෙනවා 20
30 10. Then එන්න ඕනේ number 2 is the largest කියන එක. Number 2 is the largest කියලා වාට එනවා. මේක ආයසරයක් රන් කරනවා. මම දෙනවා 30 20 10. දැන් එනවා number 1 is the largest කියන එක. Number 1 is the largest කියන එක. මේකේ approaches ගන්න පුළුවන් එක එක විදිහට. Right? අපේ pseudo code එකේ හැටියට සහ flow chart එකේ හැටියට. මුලින් බලලා තියෙන x විශාලයි y ඊළඟට x විශාලයි z. ඊළඟට y විශාලයි x විශාලයි y එක නොවුනොත් y විශාලයි z කියන එක බලලා තියෙනවා. දැන් flow chart එකේ මේ display z as largest කියන තැනට දෙපැත්තකින් ඇවිල්ලා connect වෙන්න පුළුවන්. හැබැයි අපේ program එකේ අපිට බෑ else if එක වැරදුනාම නැවත වතාවක් මෙතනට එන්න. right ඒක නිසා අපිට මේ else එකක් ඇතුලේ මෙයාව repeat කරන්න සිද්ධ වෙනවා. right හරි පැහැදිලිද? මේක ලියා ගන්න අඩුපාඩු තියෙන අය අපි අපි 9 වෙනි ගාන try කරලා session එක end කරමු. එතකොට if එක ඉවරයි. අපිට බදාදට කතා බහ කරන්න පුළුවන් while එක මොන වගේද කියලා. right අන්න හරි ශාර. එහෙම ආවනම් හරි පුතේ. right හරි මම මෙතන ඩිස්ප්ලේ කරන්නම්. 9 වෙනි එක මම තව විනාඩි 5කින් ලියනවා. right ඒක try කරන්න. ඒකේ තියෙන්නේ අර grade එක දෙන output එක. ඒක කතා කරලා අපි session එක end කරමු. ඒකට අපිට බදාදට පුළුවන් while එකයි ඉතිරි දේවල් ටික කතා බහ කරගෙන ඉස්සරහට යන්න.
හරි ළමයි අපිට පුළුවන් ද try කරන්න තාම කෝඩින් එක ලියන අය ඉන්නවද right එතකොට මේ තියෙන්නේ 9 වෙනි flow chart එක එතනදී අපි කියන්නේ මේ flow chart එක මෙතනදී ඇඳලා තියෙන්නේ නැත කියන පැත්තෙන් ඒ කියන්නේ condition එකේ නැත කියන පැත්තෙන් යනකොට තවත් conditions කීපයක්ම මුණ ගැහෙන විදිහට right එතකොට අපිට ලකුණකට අදාළව තමයි අපි ඕක maintain කරේ 0ත් 100ත් අතර දෙන ලකුණකට අදාළව right එතකොට මේක අපිට මේ විදිහට කෝඩ් කරන්න පුළුවන් right මම ඒක mark කියලා කරගන්නම් අපි input function එක int එකක් ඇතුලේ type කරන්න ඕනේ අපි කියන්න ඕනේ enter mark right එතනින් අපි අරගන්න mark එක mark කියන variable එකට assign කරගන්නවා ඊට පස්සේ අපිට පුළුවන් if condition එක settle කරගන්න if mark larger than 74 right ඒ විදිහට තමයි flow chart එකේ condition එක තියෙන්නේ right print මෙතන මම කෙටියෙන්ම අරගන්නම් ඒ අකුර print කරනවා right ඊළඟට අපිට තියෙන්නේ elif එකක් මොකද නැත පැත්තෙන් තමයි මෙතන ගිහිලා තියෙන්නේ right මම මේක මේ ටික මෙහෙම copy කරලා ගන්නවා මට ලේසි කියන එක right mark larger than 64 නම් අපිට print කරන්න අවශ්‍ය වෙන්නේ b අකුරක් right ඊළඟට ලකුණ 64ට වඩා අඩු නම් right එතන මුලින්ම අපි check කරනවා 74ට වැඩිද එහෙම නෙවෙයි නම් පහළට එන්නේ 74ට අඩු ටිකක් එතකොට එතනින් check කරනවා 64ට වැඩිද එතකොට 74ට අඩු 64ට වැඩි ටික check වෙනවා 64ටත් අඩු නම් ඊට පස්සේ check කරන්න ඕනේ mark larger than 54 කියලා right එතකොට 64ට අඩු 54ට වැඩි ටික check වෙනවා ඒගොල්ලෝ හම්බුනොත් අපිට C එකක් print කරගන්න ඕනේ right එහෙමත් නෙවෙයි නම් ඒ කියන්නේ 64ටත් වඩා 54ට වඩා අඩු කෙනෙක් ආවෙන් පස්සේ ඒක 34ට වඩා වැඩිද කියලා බලා ගන්න ඕනේ right එහෙම වුණොත් print කරනවා S එකක් මේ එකම අවස්ථාවක්වත් satisfy වෙන්නේ නැහැ කියලා කියන්නේ අපිට print කරන්න තියෙන්නේ W right එතකොට මෙතනින් අපිට පුළුවන් program එක end කරන්න අපි run කරලා බලමු අලුත් එක run කරමුනේ right අපි 80 වගේ අංකයක් දුන්නොත් අපිට A එක print වෙනවා right 70 කියන අගය දුන්නොත් B එකක් print වෙනවා 75ත් 64ත් අතර කියන්නේ 74ට වඩා අඩු කියන්නේ 74 සමග කට්ටිය එතනට එන්නේ right B එකක් print වෙනවා අපි ඔන්න මාජින් එක එකක් දීලා බලමු මෙතනට 54 කියන අගය දුන්නා 54 කියන අගය දුන්නොත් S එකක් print වෙන්නේ මොකද marks 54ට වඩා වැඩි නම් තමයි C එක print වෙන්නේ. ඒතර 54 කියන අගයත් C එක පැත්තට අයිති වෙන්නේ නැහැ. 54ට වැඩි නම් 55 56 57 58 කියන දේවල් වලට තමයි C එක print වෙන්නේ. right
මේක ආයෙ රන් කරලා 55 දුන්නොත් 100ක් print වෙනවා. right ඊළඟට මං 34 දුන්නොත් 34ට වඩා වැඩි නම් තමයි S print කරන්නේ. මෙතෙන්ද print වෙන්න ඕනේ W එකක්. right එතකොට ඔන්න ඔය විදිහට ඔයගලන්ට පුළුවන් ඔය ප්‍රෝග්‍රෑම් එක මැනේජ් කරගන්න. right හරි අඩුපාඩු තියෙන අය ලියා ගන්න. හරියට ලියාගත්ත කට්ටිය ලීව් වුණාට කමක් නැහැ. අපි බදාදා වයිල් එක ගැන කතා කරන්න පටන් ගන්නවා. right right okay හිමත් thank you එනම් කටි ගිහින් එන්න මම රෙකෝඩින් එක දාන්නම් අද හවස හෝ හෙට උදේ වෙනකොට රෙකෝඩින් එක දාන්න පුළුවන් අනිත් අරත් බලන්න කියන්නේ හරි ගිහින් කටි right okay right කවිෂානි ලියලා ඉවර නම් කියන්න දුව එතකොට මට ඩිස්කනෙක්ට් කරන්න පුළුවන් right okay හරි